සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයක් උදෙසා ධර්ම sannivedanaya සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය අපි මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුල නායක ස්වාමීන් වහන්සේ අපේ ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ අද සදැහැති දායකත්වයේ පිළිබඳවයි මේ සිහිපත් කිරීම. මහාචාර්ය සමන් බාතිය ගුණතිලක මහතාගේ මූලිකත්වයේ ඇතුව සහෝදර සහෝදරියන් ඥාතීන් හිතමිත්‍රාදීන් එක්ව අද ධර්ම ශ්‍රවණයට සූදානම්. එසේම අපි සූදානම් වෙන්නේ ඊට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි නායක හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියං ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාවෝ සත්තමී ධනන්ති මහාචාර්ය සමන් භාතිය ගුණතිලක මැතිතුමා මැතිනිය ප්‍රමුඛ කොට පින්වත් බණහන වෙලාවයි මාත්‍රිකාවට ගත්තේ මිනිස්සෙකුගේ ජීවිතයකට නිරන්තරයෙන් පුරුදු පුහුණු කර ගත යුතු වටිනා සාර ධර්ම හතක්. මේවට කියනු සප්ත ආර්ය ධන කියලා. ආර්ය කියන්නේ උතුම්. උතුම් ගුණ තියෙන්නේ උතුම් පුජ්‍යලයෝ ළඟ. නිවැරදි දේවල් හිතන්න පුළුවන්. සමාජයට වඩාත් නිවැරදි දෙයක් දෙන්න පුළුවන්. සමාජයට වඩාත් නිවැරදි දෙයක් කරන්න පුළුවන් ගුණවත් අයට තමයි ආර්ය කියලා කියන්නේ. ආර්ය කියන වචනේ තේරුම උතුම් ශ්‍රේෂ්ඨ කියන අර්ථය. ඒනුත් ශ්‍රේෂ්ඨයින් වහන්සේලා තමයි බුදුපසේ බුදුමහරහත් උත්තමයින් වහන්සේ. ඒ ආර්ය ගුණ ප්‍රගුණ කර ගත යුතු වටිනා සාර ධර්ම හතක් පිළිබඳව මේ සප්තාර්ය ධනයන්හි පැහැදිලි කරනවා. ඒ ධන අතරත පළවෙනි ආර්ය ධනය තමයි ශ්‍රද්ධාව. මොකක්ද පින්වතුනි මේ ශ්‍රද්ධාව? විශ්වාසය. විශ්වාසයක් ගොඩනගෙන ඕනම තැනක දියුණුව, අභිවෘද්ධිය, ආරක්ෂාව, සතුට, සාමය, සමගිය, සෞභාග්‍ය, ඉවසීම, දයාව, කරුණාව, මෛත්‍රිය මේ සෑම ගුණයක්ම ගොඩනගෙන යම් හේකින් අවිශ්වාසයක් ගොඩ නැගුණොතින් ඔය කියන එකදු දෙයක්වත් ගොඩ නැගින්නේ නැහැ. අවිශ්වාසයේ ගොඩ නැගෙනකොට වෛරය, ක්‍රෝධය, පලිගැනීම, අහංකාරකම, උඩඟුකම, මාන්නය නොයේකුත් මහා නොගැලපෙන පහත් පෙළේ දේවල් තමයි ගොඩ නැගෙන්නේ. විශ්වාසය කියලා කියන්නේ මා දකිනවා උත්තුංග මානව ධර්මයක්. මොනෝ පිළිබඳවද? බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන විදිහට කාරණා පහක් පිළිබඳව යම්කිසි මිනිස්සෙකුගේ චිත්තසංතානයක් තුල ගොඩනැගෙන නොසැලෙන විශ්වාසයටයි ශ්‍රද්ධාව කියන්නේ. මොනවද කරුණු පහ? මමේව බුද්ධෝ බුදුහාමුදුරුවෝ මගේමයි මට මග බුදුහාමුදුරුවෝ විශ්වාසය.
මමේව ධම්මෝ ධර්ම රත්නයේ මගේමයි මට ධර්ම රත්නයේ විශ්වාසයි. මමේව සංඝෝ සංඝ රත්නයේ මගේමයි මට සංඝ රත්නයේ විශ්වාසයි. කම්මං කර්මයේ මට විශ්වාසයි. කම්ම ඵලං කර්ම විපාකයේ මට විශ්වාසයි. හොඳ දෙයක් කළොතින් හොඳ ප්‍රතිඵල අනිවාර්යයි. නරක දෙයක් කළොතින් නරක ප්‍රතිඵලත් අනිවාර්යයි. තරාතිරමකින් තොරව. මේ කාරණා පහ පිළිබඳව යම්කිසි මිනිස්සෙකුගේ චිත්තසංතානයක් තුල ගොඩනැගෙන නොසැලෙන විශ්වාසයට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඇයි ශ්‍රද්ධාව උතුම් ධනයක් වෙන්නේ? දැන් අපි හම්බ කරන ගෙවල් දොරවල් ඉඩකඩම් වතු පිටි හරකබාන යාන වාහන මිල මුදල් රන් රිදී මුතුමැණික් ධන දහන් මේවා විනාශ වෙනවා. කොහොමද මේවා විනාශ වෙන්නේ? මේවා විනාශ වෙනවා ක්‍රම හතරකට. එකක් තමයි ගින්න. ගින්නට අහු වුණොත් අලු ගොඩක් බවට පරිවර්තනය. අනිත් එක තමයි වතුර ජලය. අපිට මතකයි 2004 දෙසැම්බර් 26 මහ මුහුද ගොඩ ගලලා මොකද වුනේ කියලා. ඒක වතුරෙන් විනාශ වෙනවා. 3 සොර සතුරා. 4 ඕනම පාලකයෙකුට විරුද්ධව වැඩ කරන්න ගියොත් ඒ පාලකයන් විසින් අපසතු දේ රාජසන්තක කරනවා. මේ ක්‍රම හතරෙන් තමයි ඔය කියන හැම දෙයක්ම විනාශ වෙන්නේ. ශ්‍රද්ධාව එහෙම ගින්නට අහු වෙලා පිච්චෙන්නෙත් නැහැ, වතුරට ගහගෙන යන්නෙත් නැහැ, කිසිම හොරහතුරෙකුට ගන්නත් බෑ, පාලකයන්ට විරුද්ධව වැඩ කළා කියලා ඔවුන්ට රාජසන්තක කරන්නත් බෑ. එතකොට මේ ශ්‍රද්ධාව ඇයි උතුම් ධනයක් වෙන්නේ? සෑම බෞද්ධයෙකුගේම මුඛ්‍ය පරමාර්ථය තමයි පින්වතුනි නිවන් අවබෝධ කරගන්න. ඉදම් මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයා වහං හෝතු නිවන් සුව පිණිසම හේතු වේවා. නිවන් අවබෝධ කරගන්නට බෑ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙක්. අම්මා ළඟ තිබුණත්, තාත්තා ළඟ තිබුණත්, තම බිරිඳ ළඟ තිබුණත්, ස්වාමියා ළඟ තිබුණත්, තම දරුවෝ ළඟ තිබුණත්, සහෝදර සහෝදරියෝ ළඟ තිබුණත්, නෑදෑයෝ ළඟ තිබුණත්, හිතවතුන් ළඟ තිබුණත්, කා ළඟ තිබුණත්, පන්සලේ හාමුදුරුවෝ ළඟ තිබුණත්, ගුරුවරයා ළඟ තිබුණත්, ගෝලියෝ ළඟ තිබුණත්, කා ළඟ තිබුණත් වැඩක් නෑ. නිවන් අවබෝධ කරගන්නට නම් මා ළඟ අනිවාර්යයෙන් ශ්‍රද්ධාව තිබිය යුතුමයි. මා ළඟ ශ්‍රද්ධාව තියනවද නැද්ද කියලා කොහොමද බලන්නේ? ඒකට ක්‍රමවේද තුනක් බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ශ්‍රද්ධාවන්ත මිනිසෙක් තුල තිබිය යුතු ගුණාංග තුන, ගති ලක්ෂණ තුන. පළවෙනි ගති ලක්ෂණය තමයි දස්සන කාමෝ සීලවත. ශ්‍රද්ධාවන්ත මිනිසයා හඳුනා ගන්නට තියෙන පළවෙනිම ලක්ෂණය තමයි තමන්ට වැඩිය සිල්වත්, සීලාචාර ගුණවත්, සිල්වත් ගුණවත් උතුමෝ නිතර නිතර දකින්න කැමති. පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි සද්ධම්මං සෝතු මිච්ඡති. තමන්ට ඉඩයක්, විවේකයක්, පහසුවක් ලැබෙන හැම විටකම බුදුබණ පදයකට කන්සිට යොමු කරන්න කැමති. බුදුබණ අහන්න කැමති. තුන්වෙනි ලක්ෂණය තමයි විනෙය්‍ය මච්චේර මලං. තමා හරිහම්බ කරගත්, තමාට අයිති, තමා සන්තක, තමාට හිමි යමක් වෙතොත් එය කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව නිර්ලෝභීව තව කෙනෙකුගේ යහපත සඳහා දීම. එක, තමන්ට වැඩිය සිල්වත් ගුණවත් උතුමෝ දකින්න කැමැති. දෙක, බුදුබණ අහන්නට කැමැති. තුන, තමාට අයත් දේ තව කෙනෙකුගේ යහපත සුභසිද්ධිය සඳහා පරිත්‍යාග කරන්න කැමැති. දැන් මම මෙහි කියනකොට තමන්ගේ හිත තමන්ට උත්තර දීලා ඉවරයි. එතකොට තමන්ට දැන් අවබෝධ වෙන්න ඕනේ මා ළඟ මේ උතුම් ගුණය තියනවද නැද්ද කියලා තමන්ගේ හිතට දැනෙනවා.
මේ ගුණය නැති කිසිම කෙනෙකුට හැබැයි නිවන් අවබෝධ කරගන්න බෑ. නිවනේ පළවෙනි ප්‍රවිෂ්ඨය තමයි. පළවෙනි දොරටුව තමයි ශ්‍රද්ධාව. එක ධනයක් හැටියට ආර්ය ධනයක්. ආර්ය කියන්නේ බුදුපසේ බුදු මහරහත් උත්තමයන් තුල තිබෙන ගුණයක්. දෙවෙනි ගුණය පෙන්නනවා සීල ධන. සීලය. මොකද්ද මේ සීලය? කෙටිම තේරුම තමයි සංවරකම. හික්මීම, හැදියාව, හැදිච්චකම, විනීතකම. මේ ඔක්කොම සීලය කියන කොටසට වැටෙනවා. එතකොට පැවිදි වූ අපටත් තියෙනවා ශික්ෂාපද. ගිහි වූ ඔය ඇත්තන්ටත් තියෙනවා ශික්ෂාපද. ගිහි සීලය, පැවිදි සීලය කියලා දෙකක් තියෙනවා. දැන් ඔය ඇත්තෝ බලන්න කෑම ගන්නකොට සමහර අය කතා කර කර කන. නට කන. hina වෙවි කන. පාරේ යන ගමන් කන. වාහනේ ලෝන ගමනුත් කනවා. දුවත් කනවා. එක එක විදිහට කනවා. මදි වුණාම අර අතෙනුත් බෙදා ගන්නවා, මේ අතෙනුත් බෙදා ගන්නවා. කිසි හැවිල්ලක් බැලිල්ලක් නැහැ. ඔහේ බෙදාගෙන කනවා. භික්ෂුන් වහන්සේලා එහෙම වළඳනවද? දැකලා තියෙනවද? නට කන. දුව කන. නෑ. එතකොට ඔය ඇත්ත කනකොට අපි වළඳනවා. වෙනසක්. අපේ වෙනසක්. අපි දානේ වළඳන වෙලාවට මේ දෙවෙනි පුරුකෙන් උඩට ඉඳුල් එන්න බෑ. ඒක තමයි අපේ සංඝ. ඇඟිල්ලේ දෙවෙනි පුරුකෙන් උඩට එන්න බෑ. සමහරු වනනකොට මේ ඇඟිලි පහෙන් මේ මතුවෙනවනේ. විවිධ සද්දනේ. එක එක සද්ද එනවා සමහරු කෑම ගන්න. හාමුදුරු වළඳකට න චපු කාරකම් බුංජිස්සා මීති සික්ඛා කරණීය. කවදාක්වත් කිසිම සද්දයක් එන්න බෑ. ඒක භික්ෂුන් වහන්සේලාගේ තියෙන සංවරකම. දැන් අපි හිතමුකෝ කාට හරි හාමුදුරු කෙනෙකුට දාන ටිකක් අවශ්‍යයි කියලා. කවදාකවත් හාමුදුරු කියනෝද මට ගෙනල්ලා බෙදන්නේ කියලා? නෑ. එහෙම කියන්නේ නෑ. එතකොට මේ හාමුදුරුව කොහොමද කියන්නේ? Tamanට අවශ්‍ය නම් ළඟ ඉන්න හාමුදුරුව පෙන්නලා කියනවා මෙන්න මේ හාමුදුරුවන්ට බෙදන්නේ. එතකොට බෙදෙන කෙනා දැනගන්න ඕනේ මටත් අවශ්‍යයි කියලා. අපි ඉල්ලුවේ නෑ. ඒක තමයි අපේ සංවරකම. දැන් බලන්න බස් එක පරක් වුණාම ඔය ඇත්ත මොකද කරන්නේ? හිමින් නෙවෙයි ටිකක් වේගය වැඩි කරලා දුවනවා. දැකලා තියෙනවද හාමුදුරු කෙනෙක් බස් එක පරක් වුණා කියලා කුඩේ කිහිලි ගන්නන සිවුරක් කරේ තියන් දුවනවා? එහෙනම් වෙනසක් වෙන්න බෑ. ඔය ඇත්තෝ යනවා අපි වඩින්. වෙනසක් තියෙනවා. පන්සලේ හිටිය පින්වතුනි මේ හාමුදුරුවන්ට උපස්ථාන කරන්න මහාන කරන්න ගෙනාපු පොඩි දරුවෙක් කොළු පැටියෙක්. පොඩි හාමුදුරුවොත් ඉතින් බොහොම යාළුයි මිත්‍රයි දෙන්නත් එක්ක පිරිවෙන් යනකොට වෙලක ගැට ගහලා හිටිය හරකේ. මේ දෙන්න දැකලා හරක කුලප්පු වෙලා අනින්ද දුවගෙන ආවා. ඒ විලාවේ පොඩි හාමුදුරුවෝ වැටි දුවලා සිවුරත් වැටිලා කොහොම හරි පන්සල් ගෙට ගිහින් ඇංගිලා හිටියා. කොළු පැටියා දුවගෙන ගිහින් හති දම කියනවා ලොකු හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවනේ අපි පිරිවෙන් වඩින වෙලාව නියක් කියනවා. අපි පිරිවෙන් වඩින වෙලාවේ අපිට හරකෙක් අනින්දාව මායි පොඩි හාමුදුරුව වැඩිලා පොඩි හාමුදුරන්ගේ සිවුර වෙලේ කියලා කිව්වා. ඒතකොට වැඩිල්ලක් කියලා කිව්වා මිස දිවිල්ලක් කියලා කිව්වේ නෑනේ. බලන්න ඒකේ අර ළමයා තුල තිබිච්ච ගොඩනැගිච්ච සංවරකම නේ. ඒ වගේ මේ අපි වඩිනෝ ඇත්තෝ යනවා. අපි සැතපෙනෝ ඇත්තෝ නිදා ගන්නවා. එක එක්කෙනා එක එක සෙයියාවෙන් නිදා ගන්නවනේ. බණ්ඩුක සෙයියාවෙන් ගෙම්බෝ වගේ සමහරු නිදා ගන්නවා. සුනක සෙයියාවෙන් සමහරු බල්ලෝ වගේ කකුල් හතරම උඩ තියාගෙන නිදා ගන්නවා. සමහරු පෙරේත සෙයියාවෙන් නිදා ගන්නවා. එක එක සෙයියාවෙන් නිදා ගන්නවා. ස්වාමින් වහන්සේලා එහෙම නෙවෙයි. උන්වහන්සේලා නිදාගන්නේ සිංහ සෙයියාවෙන්. ඒ නිසා පින්වතුනි අපි සීලය කියන එක අපි හැම කෙනෙකුටම අවශ්‍යයි. පැවිදි අපටත් අවශ්‍යයි, ගිහි වූ ඇත්තන්ටත් අවශ්‍යයි. දැන් බලන්න අපි සාමණේර ශික්ෂාපද ගත්තාම දසසිලුත් එකයි සාමණේර සිලුත් එකයි බලනකොට. නමුත් වෙනසක් තියෙනවා. ඔය ඇත්තෝ එක ශික්ෂාපදයෙන් එක ශික්ෂාපදයට සමාදන් වෙනවා.
සාමණේර භික්ෂූන් වහන්සේ කෙනෙකුට වැඩිහිටි භික්ෂුවක් සිල් දෙනකොට එක ශික්ෂාපදෙන් ශික්ෂාපදයට සිල් දෙන්නේ නැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං නතර කළා. අදින්නා දානා වේරමණී සික්ඛාපදං. එහෙම කියලා ඉමානි පබ්බජ්ජා දස සික්ඛාපදානි සමාදියා. ඔය ඇත්තන්ට සිල් දෙනකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාද එහෙම නෙමෙයි. මොකද මේක වෙනස වෙයි. ඔය ඇත්තෝ සමාදන් වූ ශික්ෂාපද 10න් එක ශික්ෂාපදයක් කැඩුනහම ඒ ශික්ෂාපදයේ විතරයි බිඳින්නේ. සාමණේර භික්ෂූන් වහන්සේ කෙනෙක් එක ශික්ෂාපදයක් කැඩුනොත් අර 10ම කැඩෙනවා. එතකොට දැන් කවුද උසස්? ඒකනේ පින්වතුනි දසමාසයක් කුසත තුල හොවාගෙන ඉඳලා ලේ ටික කිරි කරලා පොවලා අතපය හතර නොකඩ හදලා සිල්ප උගන්වලා පුංචි කාලේ ශාසනයට පූජා කරලා පැවිදි කරාට පස්සේ ඒ පුතාට අම්මයි තාත්තයි කකුල් දෙක අල්ලලා වැන්දි මහන වුණාට පස්සේ මොකකටද? ගුණයට. සීලය කියන්නේ ගුණයක්. ගුණයක්. ඒක අපි හැමෝටම අවශ්‍යයි. මිනිස්සු ආදරය කරන්නේ ගුණයට. සීලය කියන්නේ ගුණයක්. කය වචන දෙකේ සංවර බව. කයෙන් කෙරෙන වැරදි තුනක් ඒකෙන් වැළකීමනේ වේරමණී කියන්නේ වැළකීම. පාණාතිපාතා වේරමණී සතුන් මැරීමෙන් වැළකීම. අදින්නා දානා වේරමණී අන් සතු නොදුන් දේ ගැනීමෙන් වැළකීම. කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඒ කියන්නේ ලෝකේ සීලාචාර මිනිස්සු ආරක්ෂා කරගත්ත කුල සිරිත් වලට පැටහැනිව ජීවත් වීමෙන් වැළකෙනවා. කයින් කෙරෙන වැරදි හතරක්. ඒක කායික සංවරය. වචනයෙන් කෙරෙන වැරදි හතරක්. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. මුසාවාදා කිව්වේ බොරු කීම. බොරුවෙන් කරන්නේ රැවටීම මුලා. ඒකෙන් වැළකෙනවා. පිසුනා වාචා. අනුන්ගේ හිත් පිසුණු වචන කියලා කියන්නේ මේ කේලම කියන එකනේ. කේලම. කේලමෙන් කරන්නේ මොකද්ද? දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්. දෙපිරිසක් අතර වෙන්න පුළුවන්. තියෙන සමගිය නැති කරලා අසමගිය ඇතිකොට බෙහෙද බින්න කිරීම තමයි කේලමේ ස්වභාවය. එතකොට කේලම අහන මිනිස්සයා නොදැන වහකාව. කේලම කියන මිනිස්සයා දැන වහකාලා. දෙන්නම කරලා තියෙන එකම ක්‍රියාවලිය ක්‍රමවේද දෙකකට. නිසා කටින් කරන භයානක අකුසලයක් තමයි කේලම කියන්නේ. ඊළඟට පරුසාවාද. අනුන්ගේ හිත් රිදෙන, අනුන්ගේ හිත් පෑරෙන, අනුන්ගේ හිත් දුකටපත් වෙන, අනුන්ගේ හිත් වේදනාවටපත් වෙන නරක, රෞද්‍ර, ඡණ්ඩ, පරුෂ නොහික්මුණු වචන කතා කිරීම. පරුසා වාචා කිව්වේ ඒක. සම්පප්පලාප කිව්වේ තමන්ටත් වැඩක් නැහැ, අනුන්ටත් වැඩක් නැහැ, මෙලවටත් නැහැ, එලවටත් නැහැ, දෙලොවටම යහපතක් නැති හිස් ප්‍රලාප, හිස් වචන කතා කිරීම තමයි සම්පප්පලාප. එතන මේ වයින් වේරමණී කියන්නේ වැළකීම. එතකොට කය වචන දෙකේ සංවර භාවයට තමයි පින්වතුනි සීලය කියන්නේ. සීලය. එනිසා පින්වතුනි එක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා අන්තෝ ජට ඇතුළත් ප්‍රශ්න බහි ජට පිටත් ප්‍රශ්න ජටාය ජටිතාපද මේ ගැට වලින් මිනිස්සු වෙලිලා මේ ගැට වලින් මිනිස්සු වෙලිලා ඉන්නේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපද තන්තං ගෝතම පුච්චාම බුදුහාමුදුරුනි ඔබ වහන්සේගෙන් ගෝතමයන් වහන්සේ ඔබ වහන්සේගෙන් පුච්චාමි අහන්නේ කෝ ඉමං විජටේ මේ ගැට ලියා ගන්න කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේ ජට සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤ යම් කිසි පුජ්‍යලේ සිල්වත්ව ගුණවත්ව ජීවත් වෙනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤ චිත්තම් පඤ්ඤංච භාවයන් තමන්ගේ හිත සංවර කරගෙන එතකොට කය වචන දෙකේ සංවර භාවයත් මනසේ සංවර භාවයත් ඇති කරගෙන යම් කෙනෙක් කටයුතු කරන්නම් ආතාපිනපකෝ බික්ඛු සෝයි මං විජටේද මේ සියලු ගැට ලියා ගන්නට පුළුවන් හැකියාව ශක්තිය ඔහුට තියෙනවා සිත කය වචන තුන්දොර
මේ තුන්දොර සංවර කරගත්තොත් ඔක්කොම ගැට ලිහා ගන්න පුළුවන් සාර්ථකම ක්‍රමය. බුදුරජාණන් වහන්සේ මේ දෙකේ අසංවර භාවයේ තමයි පින්වතුනි හැම ප්‍රශ්නයකටම මුල. හොඳට බලන්න නැද්ද කියලා. බුද්ධිමත්ව හිතනකොට අපිට කල්පනාවට එනවා මේ සිත, කය, වචනය කියන තුන්දොරේ සංවර භාවයේ කායික මානසික සුවපත් භාවයේ සඳහා බලපානවා. මේ තුන්දොරේ අසංවර භාවයේ සෑම විනාශයකටම මුල වෙනවා. සෑම ප්‍රශ්නයකටම මුල. ඒ නිසා පින්වතුනි සීලය කියලා කියන්නේ කය වචන දෙකේ තියෙන සංවර භාවය. ඒකත් ධනයක් හැටියට බුදුහාමුදුරු පෙන්වනවා. සද්ධා ධනං සීල ධනං. ඊළඟට හිරි ඔත්තප්පියන් ධන. හිරි කියලා කිව්වේ හිරි ඔතප් කියලා කිව්වේ ලැජ්ජා බය. මෙතන කරුණු දෙකක්. ලැජ්ජා බය. මොනවටද ලැජ්ජා බය? පවට. පව් කරන්න ලැජ්ජාවෙන් ඕනේ, පව් කරන්න බය වෙන්නේ. හිරි ඔතප් කියලා කිව්වේ ඒක. එතකොට මේ හිරි ඔතප් දෙක පැවිදි වූ අපටත් වැදගත් වෙනවා. ගිහි වූ ඔය ඇත්තන්ටත් ඒක වැදගත්. අපි දෙපාර්ශ්වයේටම ඒක වැදගත්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තසදායාදෝ භවිසා. කවුරු හෝ කෙනෙක් හොඳ දෙයක් කළොත් ඒකේ හොඳ ප්‍රතික්‍රියා ලැබෙනවා. නරක දෙයක් කළොත් ඒකේ නරක ප්‍රතික්‍රියා ලැබෙනවා. ඒකේ ભેදයක් නැහැ. ඒකේ ભેදයක් නැහැ. මේක පැවිදි භික්ෂුවය, මේක ගිහි පින්වතුන්ය කියලා එහෙම කිසිදු ભેදයක් නැහැ. හොඳ දෙයක් කළොත් කාටත් තරාතිරමකින් තොරව හොඳ ප්‍රතික්‍රියා ලැබෙනවා. නරක දෙයක් කළොත් ඕනම කෙනෙකුට තරාතිරමකින් තොරක නරක ප්‍රතික්‍රියා ලැබෙනවා. යාදිසං වපතේ බීජං වැපුරුවේ පැලකලේ යම් බීජයක්ද තාදිසං හරතේ පලං. බලාපොරොත්තු විය යුත්තේ මවිසින් වපුරන ලද, පැල කරන ලද, සිටවන ලද බීජයට අදාළ අස්වැන්නයි. කල්යාණකාරී කල්යාණං, හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා. පාපකාරීච පාපකං, නරක දෙයක් කළොත් අනිවාර්යෙන් නරක ප්‍රතිඵලත් ලැබෙනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට සමහක් වෙනවා අනේ අපේ හාමුදුරුවනේ අපි දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා, අසරණ අයට පිහිට වෙනවා, උදව් කරනවා, උපකාර කරනවා, කුරා කූඹියෙකුටවත් අපෙන් අහිතක් නැහැ අපේ හාමුදුරුවනේ. ඒ වුණාට එහෙම හොඳ වැඩ කරන අපට මැනව දෙයි හාමුදුරුවනේ හැම කරදරයක්ම මේ අපරාධ කරන, විපත් කරන, ජරමර කරන මිනිස්සු මේ සමාජෙ කොච්චරනම් ඉන්නවද? ඒ ඇත්තෝ අපරාධ කරන්න බොහොම සන්තෝෂෙන් ඉන්නවා. එහෙම බහින රෝගයක්වත් නැහැනේ. ඇහිලා නැද්ද? ඇහිලත් ඇති. කියලා නැද්ද? කියලාත් ඇති. ඔය ප්‍රශ්නේ හරිද? වැරදි? ඔය ප්‍රශ්නේ අහුවා බුදුහාමුදුරුවන්ට බමුණෙක් ඇවිල්ලා. බුද්ධිමත් බමුණෙක් ඇවිල්ලා ඔය ප්‍රශ්නේ අහුවා. එතනදී මගේ බුදුරජාණන් වහන්සේ බමුණට දීපු කෙටි උත්තරය. බොහොම කෙටි උත්තරයක්. බුද්ධිමත් බමුණ කිරි දෙව් සැනින් මිදෙන්නේද? උත්තරේ හම්බුණා. කිරි දෝපු ගම මිදෙන්නේ නැහැ. වෙලාවක්. ඒකනේ ලෝවැඩ සංගරාවේ කියලා තියෙන පින්වතුනි කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳිනගේ පව් දුරලන උපදේසේ නොදුන මනවිතුන් දොර අවකාසේ නොදුන මනවි තුන් දොර අවකාශේ. මොකද්ද තුන් දොර? සිත, කය, වචනය. සිත, කය, වචනය. ඒකයි පෙන්වන්නේ. එතකොට පවට තියෙන ලැජ්ජාව සහ පවට තියෙන බය, ඒකට තමයි හිරියොතප් කියලා. සමහරු කරන පව් දිහා බලනකොට බුදුන් මේ හිරියොතප් කොහේ ගිහිල්ලාද කියලා හිතෙනවා. හිරියොතප් කොහේ ගිහිල්ලාද කියලා හිතෙනවා. ලක්කන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ සමම් මහත්වෝ ගිජ්ජකූට මුදුනේ ඉඳලා පාමුලට බහිනවා දවල් පිණ්ඩපාතේ සඳහා. පිණ්ඩපාතේ සතහ පාමුලට බහිනකොට උන්වහන්සේලාට ඇහෙනවා අඳෝනාව.
හඬ ඇහෙනු රූපයක් පේන්නේ නැහැ. පියවියෙන් බැලුවොත් කවුරුවක් පේන්න කෙනෙක් නැහැ. ඊළඟට උන්වහන්සේලා දිවසින් බැලුවා. බලනකොට උන්වහන්සේලාට පේන මේ කළු ගලක්. දැන් පියවියෙන් පේනකොට ඒ කළු ගල පේන්නේ නැහැ. එතකොට උන්වහන්සේලා නුවණින් බලනකොට පේනවා කළු ගලක්. ඒ කළු ගලෙන් තමයි මේ සද්දේ එන්නේ. අඳ වුණා. කළු ගලට කිට්ටු කරලා බැලුවා. එතන ඉන්න ප්‍රේතේ. ඒ ප්‍රේතයන්ට කියනවා පින්වතුනි අජගර ප්‍රේතයෝ. ප්‍රේත වත්තු වල තියෙන්නේ අජගර ප්‍රේතය. එතකොට ලක්කන මහරහතන් වහන්සේ මේ ප්‍රේතය ළඟට ගිහින් අහනවා මේ වගේ දුක්ඛිත තත්වයකටපත් වෙන්න උඹ කරපු අකුසල කර්මය මොකක්ද කියලා. එතකොට මේ ප්‍රේතයා කියනවා මම කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලායි දැන් මේ මෙතන ඉන්නේ. දැන් මේ අපේ බුදුහාමුදුරුවෝ කියන්නේ බුද්ධාංකුර දැන් 4ක්නේ. මේ මහා භද්‍ර කල්පේ බුදුවරු 5 කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී. දැන් අපේ බුදුහාමුදුරුවෝ 4 වෙනි බුදුහාමුදුරුවෝ ඊළඟට මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එතකොට කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලා මේ මෙතන මේ ඉන්නේ. එතකොට අහන මොකද්ද? මම කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලෙදී එදා ඒ රට පාලනය කරපු පාලකයා ළඟ භාණ්ඩාගාරයේ අයිතිය තිබුණේ මට. භාණ්ඩාගාරේ බාරව හිටියේ මම. දැන් භාණ්ඩාගාරය කියන්නේ මොකද්ද? මුදල් අමාත්‍යාංශෙනේ. දැන් කියන්නේ මුදල් අමාත්‍යාංශය. ඒතකොට මම මේ භාණ්ඩාගාරයේ බාරව හිටියේ. රජතුමා පාලකයා විවිධ දේවල් විවිධ ව්‍යාපෘති ගෙනල්ලා මට බාර දෙනවා. ඒ හැම ව්‍යාපෘතියක් ඔස්සේම මම අයථා ක්‍රම වලින් මුදල් ගසා ගන්නවා. අයථා ක්‍රම වලින් මම මුදල් ගසා ගන්නවා. ඒකට වැඩි වෙලාවක් මට ගියේ නැහැ. මුදල් ගසා ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. බුද්ධාංකුර 4ක් මන් දැන් මෙතන ඉන්නේ. අජගර ප්‍රේතී. එතකොට හොරකම් කරන්න වැඩි වෙලාවක් ගියයි. නෑනේ. මිරිමරන්න වැඩි වෙලාවක් යනවායි. නෑනේ. හොරකම් කරන්න වැඩි වෙලාවක් යන්නේ, බොරු කියන්න වැඩි වෙලාවක් යන්නේ, අකටයුතුකම් කරන්න වැඩි වෙලාවක් යන්නේ. ප්‍රතික්‍රියාව වැඩි. ප්‍රතික්‍රියාව වැඩි. දැන් බුද්ධාංකුර 4ක් මෙයා මෙතන ඉන්නවා. තව කොච්චර ඉන්නවද කවුද දන්නේ? ඒක දන්නේ බුදු කෙනෙක් විතරයි. අපට කියන්න බෑ. ඒකයි පව් කරන්න ලේසි, පින් කරන්න අමාරුයි. පව් කරන්න ඕනම කෙනෙකුට ලේසි. පින් කරන්නයි අමාරු. ඒ නිසා අමාරු දේවල් තමයි මේවා. අපි අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා පින්වතුනි කාලඟ කොතන කොහේ තිබුණත් කමන්නේ හොඳ නම් වටිනවා නම් අර්ථවත් නම් වැදගත් නම් හිතකර නම් ජීවිතයට සැපවත් නම් තරාතිරමෙන් වැඩක් නැහැ. ඒවා අපේ ජීවිතයට අපි එකතු කරගන්න ඕන. නරක නම් නපුරු නම් විනාශකාරී නම් විපත්කර නම් හානිදායක නම් හානිකර නම් ඒ තරාතිරමෙන් අපට වැඩක් නැහැ. අපිට තියෙන්නේ ඒ පැත්තෙන් වැලකිලා අයින් වෙන එකයි. ඒකයි. ඉතින් ඔය පණිවිඩය අපට දෙනවා පින්වතුනි. හොඳ කුරුල්ලෙක් ඉන්නවා. ඒ කුරුල්ලට කියන්නේ පින්වතුනි හංසයා. ඌ වතුරෙත් ඉන්න කොටත් තියෙනවා. හංසයා. හංසයාට සුවිශේෂී ලක්ෂණයක් නෙදී. මොකද්ද? කිරි වතුරයි දෙක එකට දිය කරලා දුන්නාම ඌ බොන්නේ කිරි ටික විතරයි. අපට ඒක නෑ. අපට ඒ හැකියාව නෑ. ඌට ඒ හැකියාව තියෙනවා. ඒතර ඌ අපිට පණිවිඩයක් දෙන්නේ. හොඳ ටික ගන්න. ඒ හංසය දෙන පණිවිඩේ තමයි හොඳ ටික ගන්න. කාලඟ කොතන කොහේ තිබුණත් කමන්නේ හොඳ ටික ගන්න. මේ හිරියොතප් කියලා කියන්නේ පින්වතුනි පවට තියෙන ලැජ්ජාව සහ පවට තියෙන බය. ඒකට තමයි හිරියොතප් කියන්නේ. ඒවා ධන හැටියට පෙන්නන්නේ. ආර්ය ධන හැටියට. එතකොට සද්ධා ධනං, සීල ධනං, හිරියොතප්පියන් ධන. ඊළඟට සුත ධනං. සුත කියන්නේ මොකක්ද? ඇසූ පිරූ තැන් නැති බව. ඇසූ පිරූ තැන් ඇති බව. අපි අහන්න ඕනේ. අහනකොට තමයි අපේ බුද්ධිය වර්ධනය වෙන්නේ. අහනවා කියලා මේ වැඩකට නැති දේවල් නෙවෙයි. තමන්ගේ මෙලව ජීවිතේ, පරලොව ජීවිතේ සාර්ථක කරගන්න, මෙලව පරලොව වගේම ලෞකික ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්න, බාහිර ආධ්‍යාත්මික ජීවිතේ සාර්ථක කරගන්න හොඳ දේවල් අපි අහන්න ඕනේ. අහනකොට තමයි අපේ බුද්ධිය වැඩෙන්නේ. දැන් මගේ බුදුරජාණන් වහන්සේ
බෝධි සම්භාර ධර්ම පූර්ණණය කරන කාලය තුලදී බුදුවරුන්ගෙන් විතරක් 512000කගෙන් බණ අහලා. කොච්චර කාලයක් මේ සසර ඇවිදලා තියෙනවද? බුදුවරුන්ගෙන් විතරක් උන්වහන්සේ බණ අහලා තිනවා 512000ක. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඥාන සම්භාර ධර්ම වලින් පළමුවෙනිම ඥානය තමයි සුතමේ ඥාන. අසූපිරූ තැන් නැති බව. එතකොට ඒ අසූපිරූ තැන් ඇති බව ලබා ගන්න බුදුහාමුදුරු බුදුවරුන්ගෙන් විතරක් 512000ක බලත බණ අහලා. අහනකොට තමයි අපේ බුද්ධිය දියුණු වෙන්නේ. ඒ නිසා අහන්න ඕනේ. දැන් අපි බණ කියන්ට අපි බණ අහන්න ඕනේ. හොඳට පොතපත පරිශීලනය කරන්න. එතකොට තමයි අපේ බුද්ධිය වර්ධනය වෙන්නේ. ඒ අහපු දේ, දැකපු දේ, බලපු දේ, කියවපු දේ තමයි ධාරණය කරගත්ත දේ තමයි අපි ඔය අත්තන්ට කියන්නේ මේ ඇවිල්ලා. ඒවයි සත්‍යතාවයක් තියෙනවද? මේ තුලින් යහපතක් වෙයිද? මේ තුලින් සාන්තියක් වෙයිද? මේ තුලින් අර්ථයක් ඇති වෙයිද? මේ තුලින් දියුණුවක් වෙයිද? මේ තුලින් ලෝකයාට යහපතක් වෙයිද කියලා අපට දැනෙනවා. දැනුණාම ඒ හරි දේ, නිවැරදි දේ, වැදගත් දේ අපි ලෝකයාට පැහැදිලි කරනවා. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් කලේ ওই ටිකනේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් කලේ ওই ටික. ලෞතර බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් තමයි ප්‍රාතිහාර්ය. ඔය ප්‍රාතිහාර්ය විශේෂ කොටස් තුනකට බෙදුවා. එද්දි ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය, දේශනා ප්‍රාතිහාර්ය. මේ ප්‍රාතිහාර්ය විශේෂ කොටස් තුනකට බෙදුවා. එද්දි ප්‍රාතිහාර්ය කිව්වේ එද්දි ප්‍රාතිහාර්ය පෑමේ ඊශ්වර භාවය. එතකොට බුදු කෙනෙකුට පමණක් සීමා වෙච්ච එද්දි ප්‍රාතිහාර්ය කොටසක් තියෙනවා. ඒවට කියනවා යමා මහ පෙළහර කියලා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රෝම කූපයකින් ජල කඳක්, තවත් රෝම කූපයකින් ගිනි කඳක්. මේ විදිහට මුළු සරුවාංගයෙන් ගිනි කඳක්, ජල කඳක් එකවර මවාපාමින් පෙන්වන ප්‍රාතිහාර්යයට තමයි යමා මහ පෙළහර. බුදු කෙනෙකුට පමණක් සීමා වෙච්ච ප්‍රාතිහාර්ය විෂයක්. කිසි කෙනෙකුට බෑ ඒක. ඊට අමතරව අනිමා. අනිමා කිව්වේ ඇහැට පේන්නේ නැති වෙන්න ඉතා කුඩා වෙන්න. ඊළඟට මහිමා. මහිමා කිව්වේ කියන්න බැරි මට්ටමට විශාල වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකේ වස්වැසුව 7 වෙනි වස. ඒ 7 වෙනි වස වස්වසන්ට වැඩියේ අම්මට පිහිට වෙන්නනේ. දයාබර මෑණියන් වහන්සේට මාතෘ දිව්‍ය පුත්‍රයාට පිහිට වෙන්න නිසා දෙයියන්ට පිහිට වෙන්න නෙමෙයි බුදුහාමුදුරේ 7 වෙනි වස වැඩම කරලා 3 මාසෙහි වැඩ හිටියේ. අම්මට පිහිට වෙන්නේ. ඇයි? මේ අම්මා නිකන් අම්මා කෙනෙක් නෙවෙයි. මේ අම්මා ඒකාසංක කල්පලක්ෂයක් බුද්ධකාරක ධර්ම පිරුව අම්මා. මොනවද බුද්ධකාරක ධර්ම කිව්වේ? පාරමී ධර්ම. පාරමිතා 10. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිට්ඨානම් මෙත්තු පෙක්ඛාතිමා දස. ඒ කියන්නේ මේ සාර ධර්ම 10. දානය කියන්නේ පරිත්‍යාගය. සීලය කියන්නේ සංවරකම. නෙක්ඛම්ම කියන්නේ අත්හැරීම. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා කියන්නේ ප්‍රඥාව. ඊළඟට වීරිය, ඊළඟට ඉවසීම, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රී, උපේක්ෂා. මේ 10 එක පාරමිතාවක් 3 ආකාරයකට. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. මේ විදිහට පාරමිතා 10 30 ආකාරයකට පූර්ණණය කරලා ලෞතර බුදු බව ලබා ගත්තේ. එතකොට ඒ උත්තම ලෞතර බුදු පුතෙකු මගේ කුසේ උපදීවා කියලා අම්මා ඒකාසංක කල්පලක්ෂයක් බුද්ධකාරක ධර්ම පිරුවා. අම්මා. එතකොට මේ ණය ලේසි ණයක් නෙවෙයි. මේක මහ විශාල ණයක්. මේ ණයෙන් මම නිදහස් වෙන්න ඕනේ. බුදුහාමුදුරු කල්පනා කරේ මේ ණයෙන් මම නිදහස් වෙන්න. කොහොමද ණයෙන් නිදහස් වුනේ? අම්මට පිහිට වෙන්න තමයි තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කළේ. වැඩම කරලා උන්වහන්සේ බණ දේශනා කළේ සක්‍රිය වාඩි වෙන පාණ්ඩු කම්බල සෛලාසනේ. එතකොට බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් වාඩි වුණොත් දැන් සක්‍රිය හිතනවා. බුදුහාමුදුරුවෝ කෙනෙක් වාඩි වුණොත් හරියට මේ ලොකු මහා ආසනයක පුංචි මලක් තිබ්බා වගේ පේන්නේ නැති වෙයි කියලා සක්‍රිය හිතනවා. සක්‍රිය හිතනවා එහෙම. ඒ සිතුවිල්ල බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුරජාණන් වහන්සේගේ සංගල සිවුර කිව්වොත් දෙපට සිවුර. දෙපට සිවුර එළුවා අදිෂ්ඨාන සීලිව ආසනේ පුරාම සිවුර එලිලා ගියා. ඊළඟට බුදුහාමුදුරුවෝ වාඩි වුණා ආසනේ එකයි. මේකට තමයි මහිමා කියලා. මහිමා. එතකොට කුඩා වෙන්න පුළුවන්, මහත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ
හිටියා අසුර දිව්‍ය පුත්‍රේ රාහු කියලා. එයා දවසක් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට සැතපීලා ඉන්නකොට බුදුහාමුදුරන්ගේ වටේ කැරකෙනවා. වටේ කැරකෙන්නේ මොකටද? බුදුහාමුදුරන්ගේ උස බලන්න. කොච්චර උසද මට වැඩිය උසද මේ රාහු අසුරේන්ද්‍රය උසයි. මට වැඩිය උසද කියලා බලන්න. ඉතින් බුදුහාමුදුරුවෝ අදිෂ්ඨානයක් ඇති කරගත්ත රාහු අසුරේන්ද්‍රය පාමුලට ඇවිදින් මගේ හිස බලනකොට හිස නොපෙනේවා. එතකොට ඊළඟට හිස මුදුනට ඇවිදින් පාදිකිය බලනකොට පාදක නොපෙනේවා කියන බුදුහාමුදුරුවෝ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒකට තමයි මහිමා කියන්නේ. ඉතින් රාහු අසුරේන්ද්‍රය මෙහෙම 3-4 වරක් කැරකෙන අතර වාරේ බුදුහාමුදුරුවෝ මොකද රාහු මේ වටේ කැරකෙන්නේ නෑ මම මේ ඔබ වහන්සේගේ මේ හිස මුදුනේ ඉඳලා දෙපතුල බලනවා පේන්නේ දෙපතුලේ ඉඳලා හිස මුදුන දිහා බලනවා පේන්නේ මගේ උස්ම ටිකම් බලනවට වැඩිය නරකද ඔබේ උස්ම ටිකම් බලාගත්තොත් කියලා බුදුහාමුදුරුවෝ රාහුට බණ කිව්වා. බණ ටිකක් කිව්වා රාහු අසුරේන්ද්‍රයන්. එතනදී පෙන්වන්නේ පින්වතුනි මහිමා මහත් වෙන්න පුළුවන්. අනිමා කුඩා වෙන්න පුළුවන්, මහිමා මහත් වෙන්න පුළුවන්. පත්ති ඊතා ක්ෂණයකින් හිතු ක්ෂණයකින් ඕනම තැනකට යන්න පුළුවන් ශක්තිය බුදුහාමුදුරන්ට තිබුණා. ඊළඟට පාකම්ම ඈත තියෙන දෙයක් ළඟට ගන්න පුළුවන් හැකියාව බුදුහාමුදුරන්ට. ඈත තියෙන දෙයක් ළඟට ගන්න. ඊළඟට කාමාව සායිතා. කාමාව සායිතා කියලා කියන්නේ ඕනෑම කෙනෙක් තමන්ගේ පැත්තට අවධානය යොමු කරගෙන වෙන කිසි පැත්තකට අවධානය යොමු නොවන විදිහට තමා පැත්තට අවධානය යොමු කරගෙන ඉන්නට පුළුවන් හැකියාව තිබුණා. ඒකට තමයි කාමාවසයිද. මේ වගේ ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් ශක්තිය බුදුහාමුදුරුවන්ට තිබුණා. ඒකට එර්දීශ්වර කියලා කිව්වේ. නමුත් බුදු පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලාත් හිටියා. ලෞකික ධ්‍යාන උපදවගත්ත භික්ෂූන් වහන්සේලාත් හිටියා. ලෞකික ධ්‍යාන උපදවගත්ත ඍෂිවරුත් හිටියා. ඒගොල්ලන්ට ওই ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන්. එතකොට මේ ධ්‍යාන වලින් පිරිහෙනකොට අරව සියල්ලම බිඳ වැටෙනවා. කඩා වැටෙනවා. නිසා බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරා. ඊළඟට ආදේශන ප්‍රාතිහාර්ය. ආදේශන ප්‍රාතිහාර්ය කියලා කියන්නේ පින්වතුනි අනුන්ගේ හිත බලන්න පුළුවන්. බලලා හිතේ තියෙන දේ කියනවා. එතකොට ඉන්දියාවේ තියෙන ශිල්පයක් මණිකා කියන. ඒ මණිකා කියන ශිල්පේ ප්‍රගුණ කරපුවම ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒකත් ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ අගය කළා දේශනා ප්‍රාතිහාර්ය. 45 වසක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුදුබණ. බුදුහාමුදුරනේ දිනචරියාව පරිච්ඡේද 5කට බෙදුවා. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පසුලුයම් කිස. පෙරබත් කිස උදේ 6 ඉඳලා දවල් 12 වෙනකන්, පසුබත් කිස දවල් 12 ඉඳලා හවස 6 වෙනකන්, පෙරයම් කිස හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන්, මැදියම් කිස රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකන්, පැසුලුයම් කිස පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 වෙනකන්. එතකොට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරු මේ අවුරුදු 45 මුළුල්ලේ හැතපුණේ නැද්ද කියලා. සැතපුණා. සැතපුණා. දවසකට පැය 2ක්. දවසකට පැය 2යි. අහලා තියෙනවද පැය 24න් පැය 22ක් වැඩ කරලා පැය 2ක් විවේක ගන්න කවුරුවත් ගැන අහලා තියෙනවද සමන් මහත්තයෝ? නෑ. ඒ බුදුහාමුදුරු විතරයි. එතකොට ප්‍රජාව බෙදාගත්ත කොටස් දෙකකට බුදුහාමුදුරු ඒ ධර්මයේ අවබෝධ කරවීමේ පහසුව සඳහා ඒ ප්‍රජාව තමයි මනුස්ස ප්‍රජාව සහ මනුස්ස ප්‍රජාව. මිනිස්යා වෙනුවෙන් පැය 16ක් බුදුහාමුදුරු වෙන් කරගත්තා. පරිච්ඡේද 5න් පරිච්ඡේද 3. එන උදේ 6 ඉඳලා රෑ 10 වෙනකම්. රෑ 10න් පස්සේ පරිච්ඡේද 2ක් වෙන් කරගත්තා අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්. අමනුෂ්‍ය ප්‍රජාව කියන්නේ දේව, බ්‍රහ්ම, නාග, යක්ක, ගාන්ධර්ව ආදී සියලුම අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් පැය 6ක් වෙන් කරගත්තා. මේ බුදුහාමුදුරු දේශනා ප්‍රාතිහාර්ය. බුදුහාමුදුරු දේශනා කළා ලෝකයට. ඒ දේශනා කළේ අවබෝධ කරගත්ත ධර්මයේ. අවබෝධ කරගත්ත ධර්මයේ සාරාංශක කල්පලක්ෂයක් බුද්ධකාරක ධර්ම පූර්ණණය කරලා අවබෝධ කරගත්තේ සත්‍යතාවයේ තමයි ලෝකෙට පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ. එනිසා පින්වතුනි සුත දනංච චාගෝච අපි හොඳ දේවල් අහන්න ඕනේ. අහන තරමට තමයි අපේ බුද්ධිය තව තවත් වැඩි දියුණු වෙන්නේ. බුද්ධි මට්ටම ඉහළ යන්නේ අහන්න ඕනේ, කියවන්න ඕනේ, පොතපත බලන්න ඕනේ, සාකච්ඡා අහන්න ඕනේ, ධර්ම කරුණු අහන්න ඕනේ, බලන්න ඕනේ. ඒ පිළිබඳව සාකච්ඡා කරලා එතකොට තමයි අපේ බුද්ධි මට්ටම තව තවත් දියුණු වෙන්නේ. ධර්මයේ පිළිබඳ හොඳ ගැඹුරු අවබෝධයක් ඇති වෙන්නේ. ඊළඟට පැහැදිලි කරනවා
පඤ්ඤාවේ සත්තමෝදන ප්‍රඥාව. මොකද්ද වෙන්නේ ප්‍රඥාව කියන්නේ? ඇත්ත ඇති හැටියෙන් දැනගැනීමේ ශක්තිය. කොහොමද අපි ඇත්ත හැටියෙන් දැනගන්නේ? එනකොට එනවා මම විතරක් අඬාගෙන යනකොට යනවා නෑදෑ සැම අඬවගෙන. බොරු නෙවෙයිනේ. බොරු නෙවෙයි. මේ ලෝකෙට අපි පුංචි බිලිඳු දරුවෙක්ව ඉපදුනා. ඉපදුණු අපි කාලයක් යනකොට ළමා වයස, තාරුණ්‍ය වයස ඔහොම ගෙවිලා දැන් අපි ඔක්කොම ගොඩාක් අය ඉන්නේ තල තුනා වයස. තල තුනා වයසේ අපි දැන් ඉන්නවානේ. එතකොට මේ ලෝකෙට මං අඬාගෙන එනකොට තා පිරිසක් hina වුණා. ඇයි hina වුණේ? දුවෙක් ලැබුණා, පුතෙක් ලැබුණා කියලා සතුටට. අඬාගෙන ආපු මම නිහඬව යනවා. hina වෙච්ච අයට මොකද වෙන්නේ? ඒගොල්ලෝ hina වෙනවද? නෑ. ඒගොල්ලෝ මොකද කරන්නේ? අඬනවා. ඇයි අඬන්නේ? එතකොට ලැබෙනකොට සතුට නම් ලැබිච්ච දේ නොලැබෙනකොට නැති වෙනකොට දුක. දුකට අඬනවා. සතුටට hina වෙනවා, දුකට අඬනවා. බොරු නෙවෙයිනේ. එනකොට කිසි දෙයක් අරගෙන ආවෙත් නැහැ. යනකොට කිසි දෙයක් අරගෙන යන්නෙත් නැහැ. බොරුද? මොනවද අපි ගෙනාවේ? අත් දෙක මිටිමොලෝගෙන ආව අඬාගෙන. අත් දෙක මිටිමොලෝගෙන ආව කියන්නේ හංගගෙන ආවා. මොනවද? ධර්මතා දෙකක්. හැබැයි ඇහැට පේන්නේ නැහැ. අත් දෙක මිටිමොලෝපු අත් දෙක දිගෑරලා බලනකොට මොකක්වත් නැහැ. නමුත් අපි ධර්මතා දෙකක් හංගගෙන ආවා. ඒ හංගගෙන ආපු ධර්මතා දෙක නැවත අරගෙන යන මොනවද? එකාතකින් මිටිමොලෝගෙන ආවේ මරණය හැංගිලා. අනිත් අතින් මිටිමොලෝගෙන ආව කර්ම ශක්තිය. ඒකත් හැංගිලා තියෙනවා. ගෙනාව මේ ධර්මතා දෙක ඊළඟට යනකොටත් මේ ධර්මතා දෙක ගෙනියනවා. කොච්චර කාලයකටද? යාව නිබ්බානපත්ති. නිවන් දකින්න ජාති. මේ බොරු නෙවෙයි. මේ බොරු නෙවෙයි. මේවට කියන්නේ සම්මුති සම්. ප්‍රඥාව කියන්නේ ඉන් ඔබ්බට ගිය එක. ඉන් ගැඹුරට ගිය එක. ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේ ශක්තිය. ඒකට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. දුක්ඛේ ඥානං දුක පිළිබඳ අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. දුක්ඛ සමුදය ඥානං මේ දුක් ඇති වෙන්නේ කොහොමද කියන අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. දුක්ඛ නිරෝධේ ඥානං මේ දුක් ඇති වෙන්නේ කොහොමද කියන අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. ඒවා නැති කරන්න පුළුවන් කියන අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං මේ සියලු දුක් නැති කරන මග මොකක්ද කියන අවබෝධය ඇති කරගෙන ජීවත් වෙනවා. මේකට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. ඒ අවබෝධය ඇති කරගෙන යම් කෙනෙක් සමාජය තුල කාටවත් බරක් නැති හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වෙනවා නම් ඒකට තමයි ප්‍රඥාවන්ත ජීවිතය කියන්නේ. එතකොට සද්ධා දනං ශ්‍රද්ධාව, සීල දනං සීලය, හිරියොත්ප්පියන් දනං හිරියොත්ප්, සුත හොඳ දේවල් අහන්න කිව්වා, ඡාගෝච. ඡාගෝච කියන්නේ පරිත්‍යාගය. ඒකත් අවශ්‍යයි. ඡාගෝච කියන්නේ පරිතමන්ට අයිති දේ තව කෙනෙකුගේ යහපත සඳහා දීම. ඊළඟට පඤ්ඤාවේ සත්තමෝදනම් ප්‍රඥාව. මේ ආර්ය ධන හත අපේ ජීවිතේට අපි එකතු කරගත්තාම අපට ලොකු මානසික තෘප්තියක් සතුටක් ලැබෙනවා. හැබැයි මේවා කිසිම සුපර් මාකට් වල ෆුඩ් සිටි වල කිලෝ ගානට ගන්න කොහෙවත් නැහැ. පොළවල් වලත් නැහැ. මේවා තියෙන්නේ අපි ළඟ. මේ අපි ළඟ තියෙන මේ සාර ධර්ම මේවා අපි ප්‍රගුණ කරන්න ඔය කල්යාණ මිත්‍රාශ්‍රය අපිට බලපාන. එතකොට අහනකොට තමයි එහෙනම් මේ ගුණ ධර්ම මා ළඟ තියෙනවා කියන අවබෝධය ඇති වෙන්නේ. ඒ නිසා හොඳ අය අසුරු කරන්න ඕන. ඒක නිසා තමයි අපි හැම පින්කමක්ම කරමින් ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ පින්කමේ බලයෙන් මට සංසාරේ වසන තාක්කල් නරක නපුරු අයගේ ඇසුරක් නොවේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර නිවන් දකින ජාතිතෙක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඇයි? මෙන්න මේ සාර ධර්ම ප්‍රගුණ කරගෙන මගේ ජීවන ගමන මම යහපත් කරගන්න. ඒ නිසා අපි අපේ ජීවිතයට පුළුවන් තරම් හොඳ දේවල් එකතු කරගමු. අඩුපාඩු නැති මිනිස්සු මේ සමාජෙ කොහෙවත් අර. අපි කා තුලත් වැරදි අඩුපාඩු තියෙනවා. ඒවා හදාගෙන
ගුණයට දහමට බර සීලාචාර හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්නට මගේ බුදුහාමුදුරුවන්ගේ මේ උතුම් නිර්මල ධර්ම ශක්තිය අපටත් රටටත් මුළු මහත් ලෝක ධාතුවටමත් ලැබේවා කියලා කවුරුත් කියනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. මේ විලාවි කල්පනා කරන්නට ඕනේ. අද දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලබන මහාචාර්ය සමන් භාතිය ගුණතිලක මැතිතුමා, මැතිණියන්, තම සහෝදර සහෝදරියන්, ඥාතීන්, දූපුතුන් කවුරුත් එකට එකතු කරගෙන අද මේ බෞද්ධ නාලිකාව තුලින් ලෝකෙටම ඇහෙන්න තාම වටින ධර්ම දේශනාවක් පවත්වලා ඒ රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තිය තමන් වැනි රත්තරන් පුතෙක් මේ ලෝකෙට දරුවෝ මේ ලෝකෙට ජනිත කරලා පුරා වසර 20කට පෙර පරලෝසපත් වන්ට යෙදුණු දයාබර පියාණන් වූ සයිමන් ගුණතිලක පියාණන් වහන්සේටත් ඒ වගේම වසර 14කට පෙර පරලෝසපත් වන්ට යෙදුණු තම දයාබර මෑණියන් වූ සුසී ගුණතිලක මාතාව ඇතුළු කොට දෑකුල පරම්පරාගත මියගොස් පින් බලාපොරොත්තු යම් තාක් නෑ හිතවතුන් වෙතොත් ඒ හැමෝටම මේ පින් අනුමෝදන් වෙත්වා. අද බුදුබණ අහන්ට ආපු ගුණවත් මේ අම්මලා තාත්තලා මේ මහත්වරු මහත්මාවන් සියලු දෙනාටත් අපේ ගුණපාල මහත්මා ආදී කොට මේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. රට වෙනුවෙන් මියගිය රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුනාමි විපතින් ස්වභාවික විපත් වලින් සහ යුද්ධේ නිසාවෙන් මියගිය අහිංසක රටවැසියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය සයිමන් ගුණතිලක පියාණන්ටත් සුසී ගුණතිලක මාතාව ඇතුළු කොට මියගිය හැම දෙන පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනා හදවත් තුල ඇති කරගෙන පින් දෙන්න ඉදම් මේ ඥාතිනං හෝතු. කරන සියලු මහේ ශාක්‍ය අල්පේ ශාක්‍ය ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව යසීසුරු වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා. අපේ සමන් ජයතිලක ගුණතිලක මැතිතුමා, මහාචාර්ය සමන් භාතිය ගුණතිලක මැතිතුමා, මැතිණිය, දූ දරුවන්, සහෝදර සහෝදරියන් සියලු දෙනාමත් පවුලේ සියලු දෙනාමත් ආරක්ෂා කොට රැකදෙත්වා. ඒ වගේම විමල සුන්දර මහත්මයාගේ පවුලේ සියලු දෙනාමත් ආරක්ෂා කොට රැකදෙත්වා. තම තමන් කරන රැකී රක්ෂා, ව්‍යාපාරික වෙළහෙළඳාම් කටයුතු, ගොවිතැන් කටයුතු, තම දරුමුණු පුරන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු කොට රැකදෙත්වා. විශේෂයෙන් මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කොට රකින්න ඒ වගේම බෞද්ධ නාලිකාවේ සභාපති වහන්සේ හැටියට විශාල මෙහෙවරක් රට වෙනුවෙන් ඉටු කරනු ලබන අපේ කල්යාණ මිත්‍ර අපේ ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කොට මේ සමස්ත කාර්ය මණ්ඩලයත් ආරක්ෂා කොට රැකදෙත්වා. රට දැකදුම් සේනාධිනායකයාණන් ඇතුළු කොට සියලු රණවිරුවනුත් ආරක්ෂා කොට රැකදෙත්වා. මේ පුණ්‍ය භූමිය රැකදෙත්වා. දෙවියෝ අමනිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. අවසාන වශයෙන් මෙහෙම කියන්න. ඉදම් මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයාවහං හෝතු නිවන් සුව පිණිසම සේතු වේවා වාසනාව වේවා. බුදු රුවන පිහිටයි සදහම් රුවන පිහිටයි සංඝ රුවන පිහිටයි සදා මට තුනුරුවන් පිහිටයි. එපා කිත්සි විට උඩඟුවන්නට එයින් යහපත නැසෙනවා.
එපා කිසි විට කෝපවන්නට ඔබේ හොඳ ගති නැසෙනවා. එපා කෙනෙකුට දුකක් දෙන්නට එයින් හදවත් රිදෙනවා. එපා ආශා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා. බැතියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන. නිබුමට සිත් ගිනි අසරණ ලෝදන හැකි වේවා මට බලයෙන් බුදු ගුණ. අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණ